ප්‍රශ්නාංක 17 ප්‍රශ්නාංක 17 උදේට වඩා හවස වෙන්නේ ගැටලු. පැතිවල 1 සිට 6 තෙක් අංක යොදු සමබර ධාතු කැටයක් දෙවරක් දැමූ විට පළමු අවස්ථාවේ පහ ලැබීම හා පහට වඩා අඩු අංකයක් දෙවන අවස්ථාවේ ලැබීම යන සිද්ධියේ සම්භාවිතාවය සොයන්න. පැතිවල 1 සිට 6 තෙක් අංක යොදු සමබර ධාතු කැටයක් දෙවරක් උඩ දැමූ විට පළමු අවස්ථාවේ පහ ලැබීම සහ පහට අඩු අංකයක් දෙවන අවස්ථාවේ ලැබීම යන සිද්ධියේ සම්භාවිතාවය. අපිට පොඩි අඳින්න වෙනවා මේ වගේ ලක්ෂ්‍ය ප්‍රස්තාරයක්. නේද? අංක 1 සිට 6 තෙක් 1 2 3 4 5 6 මේ එන්නේ පළමු වර. එතන එනවා 1 2 3 4 5 6 මේ දෙවන වර. සර් ඔය 17 වෙනි ප්‍රශ්නේද? මම මේ කතා සර් අපේ තියෙන්නේ සර් අපේ වෙනස් නේ සර්. ඔව් සර්. ඔයාගේ මොකද තියෙන ගාන? අපේ අංග සමකරණ තියෙන්නේ සර් ත්‍රිකෝණ. අපේ පිටුව කියන්නේ පැටලිලා දුකස තියෙන්නේ දෙකට පස්සේ 20 තියෙන්නේ. බලන්න ඕකේ ඕමම හරවගෙන ගිහිල්ලා මේ පිටුව තියෙනවද කියලා. මට 11 ටියුටයක් ගණන් දෙන්න ශියානි. 11 ටියුටයක් අර ඒකේ පේපර් පිටු මාරු වෙලා. ඉක්මනට ගේ. කොහෙද? එකම පිටුව දෙපාරක් තියෙනවා සර් අපේ. ඔයගොල්ලෝ මෙතන තියෙන අංග සාමය ගන්න නේද? 17. ඒක හරිනේ. 16 17 18 මේ පේපර් එක හරි. ඒකේ ගැටලුවක් නැහැ නේ මෙතන නේ. දැන් ෆස්ට් එකේ 16න් පස්සේ මම මේ ගත්තේ එකේ 17 මේකනේ තියෙන්නේ නේ. 17 වෙනි ප්‍රශ්නේ මේ විදිහට තියෙනවා. 17 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම ත්‍රිකෝණේ මේක නේද? මෙතන D, මෙතන A, මෙතන F, මෙතන E, මෙතන B, මෙතන C. රූපේ ABCD සමාන්තරාශ්‍රයකි. CE EF සමානයි AEF BED මේ දෙන්න අංග සම වනුයේ කුමන අවස්ථාවක යටතේද කියලා අහන්න. මෙයා සමාන්තර රාශියක්. රූප සටහන තුල අපි තොරතුරු ලකුණු කරා. අහන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ කුමන අවස්ථාවක යටතේද කියලා. ඉතින් සමාන්තර රේඛ හා බැඳුණු ඒකාන්තර කෝණ මෙතන තියෙනවා කොහොම? මෙතන තියෙනවා අපි දන්නවා අනිවාර්යෙන්ම සම්මුඛ මේ ප්‍රතිමුඛ කෝණ. කෝණයයි පාදයේ තමයි මේ දෙක අංග සම වෙන්නේ. කෝණයයි පාදයයි යටතේ. කෝණ දෙකයි පාදයේ අනුරූප පාදේ. ඒකයි අවස්ථාව. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ 18 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 18 එන්නේ එක්තරා වැඩකට යන මුළු වැඩ කුලිය රුපියල් 18000කි. එක් අයෙකුට දිනකට ගෙවන කුලිය රුපියල් 1500කි. මෙම වැඩේ සඳහා ගතවන මිනිස් දින ගණන සොයන්න.
මෙම වැඩේ සඳහා ගතවන මිනිස් දින ගණන සොයන්න. මිනිසුන් දෙදෙනෙකු දින දෙකක් වැඩ කළ පසු තව දින දෙකකින් වැඩේ නිම කිරීමට නම් අලුතින් කී දෙනෙක් වැඩට ගත යුතුද කියලා අහනවා. 18. එක්තරා වැඩකට යන මුළු වැඩ කුලිය රුපියල් 18000යි. එක් අයෙකුට දිනකට ගෙවන කුලිය රුපියල් 1500යි. එක් අයෙකුට ගෙවන කුලිය රුපියල් 1500යි. මෙම වැඩේ සඳහා ගතවන මිනිස් දින ගණන කීයද කියලා අහනවා. මිනිසුන් ගාන දින ගානෙන් ගුණ වෙන්න ඕන. එතකොට 18000 අපි බෙදනවා 1500න්. 1500න් අපි බෙදනවා. එතකොට පුතා මෙතන 100න් බෙදුවාම 15යි, මෙතන 100න් බෙදුවාම 180යි, 15 1යි, 15 12යි. එතකොට මෙතන ඉන්නේ උත්තරය මිනිස් දින 12යි. මිනිස් දින 12යි. එක් මිනිහෙක් දින 12ක් වැඩ කරන ප්‍රමාණය තමයි මිනිස් දින ගානේ. එතකොට 1500 ගානේ 12යි. 18000යි. මුළු වැඩ ප්‍රමාණය. මිනිසුන් දෙදෙනෙකුට දින දෙකක් වැඩ කළ පසු මිනිසුන් දෙදෙනෙක් මේ පළවෙනි එක දෙවෙනි ප්‍රශ්නේ. මිනිසුන් දෙදෙනෙකු දින දෙකක් වැඩ කළ පසු තවත් දින දෙකකින් වැඩේ නිම කිරීමට නම් මිනිසුන් දෙදෙනෙක් දින දෙකක් වැඩ කරාම එතකොට එතනවා මිනිස් දින 4යි. මිනිස් දින 4යි. නේ ඊට පස්සේ තවත් දින දෙකකින් වැඩේ නිම කරන්න. එතකොට ඉතිරි වැඩ ප්‍රමාණය වෙන්නේ 12න් 4ක් 8යි. දින දෙකකින් වැඩේ නිම කිරීමට අලුතෙන් කී දිනක් බඳව ගන්න ඕනද කියලා අහන්නේ. 8 4ෙන් බෙදෙනවා. 8 4ෙන් බෙදුවාම 4යි. මෙතනට එතකොට මිනිසුන් 4 දෙනෙක් ඕන. නමුත් උත්තරේ 4 නෙවෙයි. අලුතින් බඳව ගන්න මිනිසුන් ගාන වෙන්නේ 4ෙන් දෙකක් අඩු කරාම 2යි. අලුතින් බඳව ගන්න ඕනේ දෙන්නයි. අලුතින් බඳව ගන්න ඕනේ දෙන්නයි. මෙතනින් අපි ඔන්න බලන්න එක මිනිහෙට දෙන්නේ 1500යි. මුළු වැඩ කොළුවේ 18000යි. එහෙනම් එක් මිනිහෙක් වැඩ කරොත් දින ගාන 12යි. ඒ කියන්නේ මිනිස් දින 12යි. එක්කෙනා එක 12න් ගුණ වුණාම මිනිස් දින කාර්ය ප්‍රමාණය මිනිස් දින 12යි. එතකොට මිනිසුන් දෙන්නේ දින දෙකක් වැඩ කරනවා. එතකොට මිනිස් දින 4යි. 12න් 4ක් අඩු කරාම 8යි. එතකොට අර දින දෙකකින් මේ ඉතුරු ටික කරන්න ඕන. එහෙනම් මිනිසුන් 4ක් ඕන. ඒ කියන්නේ එහෙනම් 8 2කින් බෙදලා 4යි. නමුත් දැනට මිනිසුන් දෙන්නෙක් ඉන්නවා. අහන්නේ අපේ කවුරුද? වැඩට ගත යුතු අලුතින් ගණන කීයද? උත්තරේ 2යි. එක එක ලකුණු හම්බ වෙන්නේ. එක එක හම්බ වෙන්නේ. 19. ABCD සමචතුරාශ්‍රයේ පාදයක දිග සෙන්ටිමීටර් 14යි. AB මත පිහිටා ඇත්තේ අර්ධ වෘත්තයක් නම් මුළු රූපේ පරිමිතිය කීයද කියලා අහනවා. මුළු රූපේ පරිමිතිය. ඒ කියන්නේ මෙහෙම. අපි ගත්තොත් එහෙම මේ විදිහට තියෙනවා අර්ධ වෘත්තය. මෙයා AB, මෙයා CD. ABCD සමචතුරාශ්‍රයේ පාදයක දිග ABCD සමචතුරාශ්‍රයක්. මෙහෙම අදින්නේ නැහැ නේද? සමචතුරාශ්‍රය. මෙයා සමචතුරාශ්‍රය. ABCD මේ සමචතුරාශ්‍රයේ පාදයක දිග 14යි. අහන්නේ අර්ධ වෘත්තයක් නම් මුළු රූපේ පරිමිතිය. එහෙනම් මෙයා 14යි. මෙයා ඉන්නේ පුතා 5r. 2πr ගේ භාගයයි. 7න් 22යි r කියන්නේ 7යි. විශ්කම්බනේ 10. මෙයා 7යි 22යි. මෙතන 22යි. මෙයා 14යි, මෙයා 14යි. පරිමිතිය කියන්නේ වටේ දිග. 22 එකතු කිරීම 14 ඒවා 1 2 3යි. 14 ඒවා 3යි 22යි. 3 වරක් 12යි 3 වරක් 3යි 1යි 4යි 42යි. 4යි 2යි 6යි. සෙන්ටිමීටර් 64යි. උත්තරේ. සෙන්ටිමීටර් 64යි. සෙන්ටිමීටර් 64.
ඔව්. පුතේ අපි කෙටි ප්‍රශ්න 25 වෙනකන් සාකච්ඡා කරලා නවත්තමු. බොහෝ දෙනෙක්ට මේකේ ප්‍රශ්න වෙලා තිනවා. බොහෝ දෙනෙක් මැසේජ් වෙනවා. මම පිළිගන්නවා ඇත්තටම මේ වෙලාවේ මේ ඇප් එක තරම් සාර්ථක නැහැ. උදේදී තමයි අපිට කිසි බාධාවක් නැතුව යන්නේ. නමුත් මම මේක රෙකෝඩ් කරනවා. මේ රෙකෝඩ් එක ඔයගලන්ට අහන්න ලැබෙන්න මම සලස්වනවා. ඒ හින්දා කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. ඇහෙනව නම් අහගෙන ඉන්න. පේන්නේ නැති වුණාට කමන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මම දාන රෙකෝඩ් මේ වීඩියෝ රෙකෝඩ් එක බලලා ඒකත් බලන්න. හරි? අපි මේ ඊතුරු ගණන් ටික ඉක්මනට සාකච්ඡා කරමු. ප්‍රශ්නාංක 20 ආයි ජ්‍යාමිතියට එන්නේ. ප්‍රශ්නාංක 20 එන්නේ මේකේ තියෙන්නේ මෙහෙමයි. මේකේ ඇත්තටම 20 වෙනි එක ওই විදිහට මෙහෙම මෙතන තියෙනවා සම්බන්ධ වෙනවා. මෙතන මෙයා C මෙයා D මෙයා A. ඕකේන්ද්‍රය වන වෘත්තයේ ABC සමපාද දෙකෝණේ පරිවෘත්තයක් වේ. හරි. මෙයාගේ පරිවෘත්තයක්. ABC සමච්ඡේදකයේ BD වේ. මෙයා සමච්ඡේදකය. මේ දෙක සමානයි. නේ? DBC කෝණයේ අගය අහනවා DOC කෝණයේ අගය අහනවා. DOC. DBC DOC ඔයගොල්ලන්ගෙන් අහනවා. නේ? ABC සමපාද ත්‍රිකෝණයක්. ABC සමපාද. ඒ කියන්නේ මේ පාද තුන සමානයි. එහෙනම් පුතා DBC කියන්නේ සමපාද ත්‍රිකෝණයේ අංශක 60යි 62කින් බෙදුවා අංශක 30යි උත්තරේ. මෙයා 30යි. අපි දන්නවා මේක එක මුහුර්තේ අරයන් හින්දා මේ පාදෙට මේ පාදේ සමානයි. මෙයා 30යි නම් මෙයා 30 වෙනවා. මෙයා 30 වෙනවා. අහන්නේ ඊළඟට අපෙන් අහන්නේ කවද DOC මේ කෝණය. ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වුණු සමානයි. DOC එන්නේ පුතා 30 දෙකක් ඒ කියන්නේ අංශක 60. කීයද අංශක 60 නේ? DOC එන්නේ අංශක 60. ඔන්න ඔහොමයි. දැන් අපි එනවා ප්‍රශ්නාංක 21ට. ප්‍රශ්නාංක 21 එන්නේ න්‍යාසයක්. ප්‍රශ්නාංක 21 න්‍යාසයක්. පොඩි පැටලිල්ලක් වෙලා තිනවා මේකේ මගේ මේ පේපර් එකේ. හරි? කමන්නේ දැන් අපි කරගෙන යන න්‍යාස ගණන් දෙකක් එන්න බෑ. වෙන පේපර් එකක පිටුවක් තමයි මෙතන ඇමිනිලා තියෙන්නේ. මේකේ එතකොට එන්නේ 2 1 ඍණ 1 A කියලා න්‍යාසයක් තියෙනවා B කියලා න්‍යාසයක් තියෙනවා 3 2 කියලා. පුතාලගෙන් අහන්නේ 2යි AB න්‍යාසය කීයද කියලා. 2යි AB න්‍යාසය කීයද කියලා අහන්නේ. 2යි ABC ඉස්සලා අපි AB න්‍යාසය හොයමු. මෙයා අපිට පේනවා 1 2 න්‍යාසයක් මෙයා 2 2 න්‍යාසයක්. එතකොට ගොඩනගෙන්න ඕන පුතා 1 2 න්‍යාසයක්. 1 2 න්‍යාසයක් ගොඩනගෙන්න ඕන. එක පේලියයි තීරු දෙකයි. මේ විදිහට ගුණ කරා. නේ? සර් ඒක දෙකේ එකේ න්‍යාසයනේ අන්තිමට. මේකේ තියෙන්නේ දෙකේ එකේ න්‍යාසයක්. එතකොට එන්නේ එකේ එකේ න්‍යාසයක්. නේ? 1 2 2 1 මේ දෙකනේ එකේ එකේ එක සංරචකයයි තියෙන්නේ. එක සංරචකයයි. එතකොට මේකේ එන්නේ මෙහෙම ගුණ කරාම 2 ගුණ කිරීම 3 එකතු කිරීම ඍණ 1 ගුණ කිරීම 2. නේ? ඔව්. 2 ගුණ කිරීම 3. එතකොට 6යි ඍණ 2යි ඒ කියන්නේ 4යි. 4 එන්න ඕන. ඒක AB. එතකොට 2යි AB වෙන්නේ 2යි AB වෙන්නේ පුතා 4 2කින් ගුණ වෙනවා. නේ? 4 2කින් ගුණ වෙනවා. 2 ගුණ කිරීම 4. ඒ කියන්නේ 8යි. ඔන්න ඔහමයි එන්න ඕන. ඔබේ උත්තරේ 8. ප්‍රශ්නාංක 22. ප්‍රශ්නාංක 22 මම දැන් එනවා. ප්‍රශ්නාංක 22ට.
ප්‍රශ්නාංක 22 වෙන්නේ ආයි ජ්‍යාමිතිය. වෘත්ත චතුරාර්ය සම්බන්ධව තමයි උගෙන් ප්‍රශ්න කරන්නේ. මේ විදිහට. ඔන්න. මෙයා 100යි. මෙයා x ABCD A B C D ඊ දක්වා දික් වෙනවා. මේ වෘත්ත චතුරාර්යයේ CD පාදයේ ඊටෙක් දික් කර ඇත. BC සමාන්තරයි AD. BCD කෝණය අංශක 100යි නම් x ළඟේ අහන්න. සමාන්තර රේඛා හා බැඳුණු මිත්‍ර කෝණ පරිපූර්ණකයි දරුවනි. අපි දන්නවා මෙයා 100යි නම් මෙයා 80යි. නේ මේ කෝණය 80යි. මේ සමාන්තර රේඛා මෙතන දැන් එක ලක්ෂණ අපිට මෙතන පොදුවේ ලක්ෂණ දෙකයි අපිට සලකන්න පුළුවන්. එකක් තමයි රේඛා දෙක සමාන්තරයි. එහෙනම් මිත්‍ර කෝණ පරිපූර්ණකයි. අනිත් එක තමයි පුතා වෘත්ත චතුරාර්යයක් සතුව තියෙන ලක්ෂණ. ඒ තමයි සම්මුඛ කෝණ පරිපූර්ණකයි. සම්මුඛ කෝණ පරිපූර්ණකයි. නේ එහෙනම් මේ දෙන්නා 100යි. මේ දෙන්න 180යි. 180ෙන් මෙයා අඩු කරාම x සමානයි 180ෙන් 80ක් අඩු කරාම උත්තරේ පුතා 100යි. x ගාගේ ඉන්නේ 100යි. x ගාගේ 100යි. අපි එනවා 23 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 23. එක සමාන රතු පොළ පාට බෝල ඇති බෑග් එකකින් මෙහෙම දීලා තියෙනවා වගුවක්. ඒක ඉස්සෙල්ලා මම අදින්න. මේකේ රතු මේක කොළ මේක රතු කොළ මෙතන 64න් 9යි 64න් 15යි 64න් 15 එක හා සමාන රතු හා කොළ පාට බෝල ඇති බෑග් එකකින් එකකින් පසු එකක් බැගින් ප්‍රතිස්ථාපනයක් සහිතව බෝල දෙකක් ගත් විට ලැබුණු සම්භාවිතාවයන් වගුවේ දැක්වේ. බෑග් එකකට පසු එකක් බැගින් ප්‍රතිස්ථාපනයක් සහිතව නැවත ස්ථාපනය කරන්න නැති ප්‍රතිස්ථාපන සහිතව නැවත ස්ථාපනය කරලානේ බෝල දෙකක් ගතිට ලැබුණු සම්බන්ධතාවය. හිස් කොටුවේ අයිති භාගය ලියන්න. හිස් කොටුවේ අයිති භාගය එක සමාන රතු හා කොළ පාට බෝල ඇති මල්ලකින් එකකට පසු එකක් බැගින් ප්‍රතිස්ථාපනය සහිත පළවෙනි වර අරන් ආයි දානවා. ආයි දෙවෙනි වර ගන්නවා. බෝල දෙකක් ගතිට ලැබුණු සම්භාවිතාව. රතු පාට එකක් ලැබීම 64න් 9යි කොළ පාට එකක් ලැබීම 64න් 15යි. අපි දැක්කේ. ඒතර රතු පාට කොළ පාට 64න් 15යි. කොළ පාට විතරක් 15න් 9ක් අඩු වෙන්න ඕන. 64න් නේ රතු පාටයි කොළ පාට කොළ පාට දෙකම 15යිනේ. රතු පාට විතරක් 9යිනේ. 9ක් 15න් 9ක් අඩු වෙන්න ඕන. කීයද එතකොට? 15න් 9ක් අඩු නම් මෙතන එන්නේ 6යි. 64න් 6යි. බෑගයේ තිබූ රතු පාට බෝල ගණන කීයද? දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය. රතු පාට බෝල ගණන 9යි. රතු පාට බෝල ගණන 9යි. එක සැරයක් රතු පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාවය 64න් 9යි. ඒ කියන්නේ දැන් අරගෙන ආයි දාලානේ ආයි ගන්නෙ. ඒතකොට මෙතන රතු පාට බෝල ගානේ වෙනසක් වෙන්නේ නැහැ. ඒතකොට එන්නේ 64න් 9යි. මෙතන එන්නේ රතුයි කොළයි. රතු පාට එකක් රතුවෝ කොළ. ඒතකොට රතුයි කොළයි බෝල ඔක්කොම 19යි. තවත් මේකේ තියෙනවා වෙන වෙන පාටවල. ඒක නැත්නම් 64කට ගැලපෙන්නේ නැහැ. එතකොට 15න් 9ක් අඩු කරා 6යි. ඒක තමයි උත්තරේ. ඊළඟට 24 වෙනි ප්‍රශ්නේ. 24 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 24 මේකේ දෙනවා පුතා 2 5 වෙනි බලය ගුණ කිරීම 2 5 වෙනි බලය සමානයි 1024යි. ඒ අනුව 3 6 12 කියන ශ්‍රේණියේ 11 වෙනි පදය අහනවා.
ගුණෝත්තර ශ්‍රේණිය යන්නේ r කියන්නේ පුතා 6 බෙදීම 3 ඒ කියන්නේ 2යි. අපි යන්නේ tn සමානයි ar n දින 1 කියන සූත්‍රයට. ඒ කියන්නේ t11. ඒ කියන්නේ 3යි r කියන්නේ 2යි 11 අඩු කිරීම 1යි. 3 ගුණ කිරීම 2 10යි. එතකොට එන්නේ 3 ගුණ කිරීම 2 10 කියන්නේ මෙතනින් අපිට ගන්න පුළුවන්. 2 බල 5යි 2 බල 5යි කියන්නේ 2 බල 10යි. 1024යි. 3 වරක් 4 12යි 3 වරක් 1 6යි 1යි 7යි 3 වරක් බිංදුව බිංදුවයි 3 වරක් 1 3යි උත්තරේ 3072යි. උත්තරේ 3072යි. මෙතනින් 2 බල 10 1024යි. අපි ඒක ගත්තා. සර් ඔව් කියන්න. සර් කලින් ගානේ මේ උත්තර දෙක මට ආවේ 64න් 25යි අතර හිස් කොටුවේට රතු බෝල 3යි කියලා. 164 මටත් ආවේ එහෙමයි සර්. ඉන්නේ අවස්ථා දෙකක් හින්දා ඒ අවස්ථා දෙකේම දෙක අරගෙන එහෙම නෙස්සේ කියන්නේ. 3 3 9 වෙලා. ඒ කියන්නේ අවස්ථා දෙකක් නේ එතකොට. මෙහෙම එන්නේ. මෙතන රතු නිල් හැබැයි මෙතන දැන් රුක් සටහනට ගන්න බෑ. මේක දැන් මේ ප්‍රශ්නේ කියන්නේ මෙතන මේ අතු දෙක එකතු එකක් වෙන්නේ නැහැනේ. ඒක එහෙම දකින්න බෑ. ඒ කියන්නේ මෙතන මුළු බෝල 64ක් තියෙනවා. අවස්ථා දෙකේදීම ලැබෙන්නේ රතු. මොකද ප්‍රතිස්ථාපනය රහිතයි. සහිතයි. ආයි දානවා. සර් 64 එන්න කියන්නේ එන්න පුළුවන් උපරිම අවස්ථා ගන්න නේද? මේකේ 64 වෙන්නේ නියැලි අවකාශයේ තියෙන මුළු අව ගන්න. මුළු අවයව ගන්න. එත කියන්නේ මෙතනින් රතුයි කොළයි විතරයි නෙවෙයි තියෙන්නේ. එහෙම තමයි සර් තියෙන්නේ නේද? එක හා සමාන රතු හා කොළ පාට බෝල ඇති බෑග් එකකින් කියන. එතකොට මෙතන අපි රුක් සටහනට ගියොත් දැන් එහෙනම් මේක අපිට ගන්න පුළුවන් රුක් සටහනකට එන්න පුළුවන් අවස්ථා දෙකයිනේ. එකක් රතු පාට ලැබෙන්න ඕන අනිත් එක එහෙනම් කොළ පාට ලැබෙන්න ඕන. පළවෙනි ගැලීම. දෙවෙනි ගැලීමෙත් ආයි රතු ලැබෙන්න ඕන කොළ පාට ලැබෙන්න ඕන. මේකේ රතු ලැබෙන්න ඕන කොළ ලැබෙන්න ඕන. නේ? එතකොට දැන් මෙයාගේ 64න් 3ක් වෙන්න එපා 64න් මෙයා එන්න 64න් 3යි. එතකොට තමයි රතු වීම 64න් 3 නෙමෙයි සර්. sorry 64න් නෙවෙයි 8න් 3යි. 8න් 3 තමයි මෙතන එන්නේ 8න් 3 ගුණ කිරීම 8න් 3 මට වැරදුනා. ඒතකොට තමයි 64න් 9. එතකොට මෙයා 8න් 5යි. මෙයා 8න් 5යි. මෙයා 8න් 3යි. මෙයා 8න් 5යි. එතකොට මෙතන ඊළඟ අවස්ථාව තමයි මේ රතු කොළ. නේ? මෙතන රතු කොළ. එතකොට එනවා 8න් 3 ගුණ කිරීම 8න් 5. ඒ කියන්නේ 64න් 15යි. නේ? මට වැරදුනා. ඔයා හරි. මෙතන ඉන්නේ කොළ රතු. ඒ කියන්නේ 8න් 5 ගුණ කිරීම 8න් 3. ඒ කියන්නේ 64න් 15යි. මෙතන ඉන්නේ කොළ. ඒ කියන්නේ 8න් 5 ගුණ කිරීම 8න් 5. ඒ කියන්නේ 64න් 25. 25. 64න් 15යි 64න් 15යි මෙතන පළවෙනි එකට එන්නේ 64න් 25යි 64න් 25යි ඊළඟට රතු පන්දු ගාන වෙන්නේ 3යි නේ රතු පන්දු 3යි හරි රතු පන්දු 3යි මේ විදිහට ඒක හදාගන්න මං කිව්ව වැරදි එතන මෙතන එන්න ඕනේ 8න් 3යි 64න් 25යි 25 වෙනි ප්‍රශ්නය PQ යනු ඇලක ඍජු විවෘති. ඒකේ ඉවුරට සමාන්තරව මීටර් 4ක් දුරින් වැටක් ඇත. ඉවුරට සමාන්තරව. මෙහෙම තියෙනවා PQ කියලා ඉවුරක්. PQ
මේ ඉවුරට සමාන්තරව මීටර් 4කින් වැටක් ඇත. ඒක තමයි කඩ රේඛාවලින් පෙන්නලා තියෙන්නේ. x කියලා ලක්ෂයක් තියෙනවා. එම වැටේ x නම් ස්ථානයේ ගල් කණුවක් ඇත. ඇල ඉවුරට මීටර් 4ක් දුරින් හා x ට මීටර් 5ක් දුරින් මල් පෝච්චි දෙකක් ද ඇල ඉවුරට මීටර් 9ක් දුරින් x ට මීටර් 5ක් දුරින් මල් පෝච්චියක්ද තැබීමට නියමිතය. දීපු යන ඇලක ඍජු ඉවුරක් හරි ඉවුරට සමාන්තරව මීටර් 4ක් දුරින් වැටක් ඇත. හරි. වැටේ x නම් ස්ථානයේ ගල් කණුවක් ඇත. ඇල ඉවුරට මීටර් 4ක් දුරින් ඇල ඉවුරට මීටර් 4ක් දුරින් හා x ට මීටර් 5ක් දුරින් ඇල ඉවුරට 4ක් දුරින් x ට මීටර් 5ක් දුරින් මල් පෝච්චි දෙකක්ද ඇල ඉවුරට 9ක් දුරින් ඇල ඉවුරට 9ක් දුරින් x ට 5ක් දුරින් මල් පෝච්චි දෙකක්ද තැබීමට නියමිතය. අද පිළිබඳ දැනුම භාවිතා කර ඒවා තැබිය යුතු ස්ථාන 3 දී ඇති දල සටහනේ ලකුණු කර ඉංග්‍රීසි අක්ෂර යොදන්න. මෙතන පද දෙකක් තියෙනවා. අත්‍යවශ්‍ය ගුණ සංකල්පات එක්ක ගැලපෙන්නේ. PQ යනු ඇල ඉවුරක්. ඉවුරට සමාන්තරව මීටර 4ක් දුරින් වැටක් තියෙනවා. හරි. එහි x නම් ස්ථානයේ ගල් කණුවක් ඇත. ඇල ඉවුරට මීටර 4ක් දුරින් මෙයාට 4ක් දුරින් හා x ට 5 මීටර දුරින් මල් පෝච්චි දෙකක්ද ඇල ඉවුරට මීටර 4ක් දුරින් 4ක් දුරින් හා x ට මීටර 5ක් දුරින් මල් පෝච්චි දෙකක්ද ඇල ඉවුරට මීටර 9ක් දුරින් ඇල ඉවුරට මීටර 9ක් දුරින් x ට මීටර 5ක් දුරින් මල් පෝච්චියක්ද තැබීමට නියමිතය. මෙයා වැටක්. මේ ඇල ඉවුර. x ට මීටර 5ක් දුරින් කිව්වොත් එහෙම අචල ලක්ෂයේ නියතවලින් චලනය වන ලක්ෂයේ ගමන් මඟ. ඒ කියන්නේ මෙහෙම වෘත්තයක් එනවා. හරිද? 5ක් දුරින්. එතකොට දැන් මේක කියන්නේ ඇල ඉවුරට මීටර 4ක් දුරින්. ඇල ඉවුර කියන්නේ සමාන්තරව පිහිටයි. මේ සරල රේඛාව. එයාට මීටර 4ක් දුරින්. එතකොට මේ ඇලේ පැල පැත්ත තියන්න බෑ අනිත් පැත්ත. එතකොට 4ක් දුරින් කිව්වොත් එහෙම එයා ඉන්නේ මේ වැට. මේ ඉන්නේ වැට. මේ එතකොට වැට. එතකොට ඇල ඉවුරට මීටර 4ක් දුරින් හා ඇල ඉවුරට මීටර 4ක් දුරින් හා x ට මීටර 5ක් දුරින්. ඒ කියන්නේ එතකොට මේ තැන් දෙක වෙන්න ඕන. එතකොට වැට මෙතන තියෙනවා. 5ක් දුරින් x ට මීටර 5ක් දුරින්. මල් පෝච්චි දෙකක්ද. ඇල ඉවුරට මීටර 9ක් දුරින්. ඇල ඉවුරට මීටර 9ක් දුරින් කිව්වොත් ඇල ඉවුරට මීටර විතර 4යි 1යි 5යි. එතකොට
මෙතන මේ විදිහට යන්නේ ස්පර්ශ වෙන අවස්ථාව. මේ මෙතන 4යි මෙතන 5යි. මෙයා 5යි මෙතන 4යි. 5යි 4යි 9යි. මෙතන මල් පෝච්චියක් තියෙනවා. එතන මෙතනයි. කියන විදිහට. ඒක ගැටුවක් තියෙනවා. මෙයා වැටක්. PQ යන ඇලයුරේ ඍජු ඉවුරක්. ඉවුරට සමාන්තරව මීටර 4ක් දුරින් වැටක් ඇත. මේ වැටක් තියෙනවා. එම වැටේ X නම් ස්ථානික ගල් කණුවක් ඇත. ඇලයුරට මීටර 4ක් දුරින් හා x ට මීටර 5ක් දුරින්. ඒ කියන්නේ මේ දුර මීටර 5යි. x ට මීටර 5ක් දුරින්. ඒ කියන්නේ වෘත්තයක්. එතකොට මල් පෝච්චි දෙකක් තියන්න ඕන. එතකොට එනම් මේ තැන් දෙකේ තමයි මල් පෝච්චි දෙක තියන්න ඕනේ මේ සමාන්තරව තියෙන්නේ. ඊළඟට කියනවා ඇලයුරට මීටර 9ක් දුරින්. ඇලයුරට මීටර 9ක්. එතකොට මෙතන මීටර 9ක් හැදෙන්නේ මෙතන 4යි මෙතන 5යි. එතකොට මේ මීටර 9ක් දුරින් ආයි මෙයාත් එක්ක මෙයා සමාන්තර වෙන්න ඕන. x ට 5ක් දුරින්. x ට මීටර 5ක් දුරින් මල් පෝච්චියක් ලැබීමට නියමිතයි. x ට මීටර 5ක් දුරින් වුණොත් අවස්ථා දෙකයි මෙතන ස්පර්ශ වෙන අවස්ථාවයි නැත්නම් මෙතන. මේක ඇල. එහෙනම් මෙතනට එනවා. එතකොට පතවිලිවල දැනුම භාවිතා කරලා තිබිය යුතු ස්ථාන 3 මේ තැන් 3 තමයි එන්න ඕනේ. P1, P2, P3 කියලා. මොකද කියන්නේ? ඒක හැබැයි වැරදිනේ. මේ මෙතන වැට එන්නේ. ඒ වැටේ එතකොට මල් පෝච්චි දෙකක් තියන්න වෙනවා. මෙතන මේ මීටර 4ක් ඉවුරේ අනිත් පැත්තේ තියෙන වැටක්. නමුත් උත්තරේ ගැලපෙන්න ඕනේ මේ තැන් 3. පැහැදිලිද? එතකොට ඉන්නේ මෙතන අචල ලක්ෂයට නියත දුරින් චලනය වන ලක්ෂයේ පතයයි අචල රේඛාවට නියත දුරකින් චලනය වන ලක්ෂයේ පතයයි. කියන්නේ අචල රේඛාවක්. ඉවුර කියන්නේ රේඛාවක්. මේ ඉවුරට එතකොට සමාන්තර රේඛාවක් තමයි මෙතන එන්නේ. හැබැයි මේකේ පත දෙකක් අහනවා. පත දෙකක් අහන්නේ නෑ ඕගොල්ලන්ගෙන් අහන්න ඕනේ එක පතයයි එකක් දීලා තියෙනවා. මෙතන හැබැයි පත දෙකක් අහනවා. අනිත් එක මෙතන ස්පර්ශක අවස්ථාවක් එන්නේ නේ. එතකොට මේ ස්පර්ශ ලක්ෂය තමයි මෙතන ඉතුරු අවස්ථාව වෙන්නේ. මෙන්න මේ ලක්ෂ තුන තමයි දරුවනි මල් පෝච්චි තුන තියන්න පුළුවන් වෙන්නේ. ඔව්. දැන් බලන්න ලකුණු ටික එකතු කරලා බලන්න 25. මේහා සම්බන්ධව ගැටලුවක් තියනවද? ගැටලු වෙනත් ගැටලුවක් තියෙනවා. මේක ප්‍රායෝගික අවස්ථාවක් නෙවෙයි. අනිත් එක අත්‍යවශ්‍ය ගුණ සංකල්ප වලින් පොඩ්ඩක් ඈත් වෙලා තියෙනවා. ඔබ ලකුණු කරලා තියෙනවා නම් මේ අවස්ථා තුන තමයි එන්න ඕනේ. හරි? ඔන්න ඔහොමයි. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ අපි දැන් කෙටි ප්‍රශ්න 25 තමයි සාකච්ඡා කරේ. ඊළඟට තියෙන්නේ අපිට B part එක. ඒක අපි තව දිනයක කරමු. ඒකේ සෙකන්ඩ් පේපර් එකත් ඔයගොල්ලෝ හදලා තියන්න. ඒකෙත් ගැටලු දැන් මතුවේයි. ඒ මතුවෙන ගැටලු නැවත වරක් බලලා මේ යොමු කරන්න. විශේෂයෙන් ජ්‍යාමිතිය ගණන් කුලක ගානත් ඒකේ 10 වෙනි ගාන කුලක ගාන නැවත හොඳට බලන්න මේ කුලක ගාන. අනිවාර්යයෙන්ම වෙලාව අරගෙන පුතේ ඒ ටික කරන්න. හරි? එහෙනම් අපි අදට මෙතන නවත්තමු. සර් ඔව් කියන්න. සර් මේ සර් දේවි බාලිකා අපේ 2019 WhatsApp group එකට 2019 3 වෙනි වාරේ. ගොඩක් කලින් දාලා. නෑ සර් දැන් ටික දවසක් වෙනවා. ඔව්. මොකද ඒකේ ගැටලුවක් තියෙනවද? ඔව් ඒකේ 9 වෙනි ගාන හදාගන්න බැරි වුණා සර්. ජ්‍යාමිතිය ගාන. 9. ඒක මට පොඩ්ඩක් යොමු කරනවද මේ ගෲප් එකට දාන්න? ඒක ආයි හා සර් මං දානවා සර්. ඔව්. පොඩ්ඩක් දැන් දාන්න බලන්න.
ABCD වෘත්ත චතුරාංශයේ CD ABට වඩා විශාලයි. BC ADට වඩා විශාලයි. ABCD වෘත්ත චතුරාංශය ABCDට වඩා විශාලයි. ABCDට වඩා විශාලයි. BC ABට වඩා විශාලයි. BC CD වඩා AB විශාලයි. CD ABට වඩා විශාලයි. BC සමාන AP. BC AP වෙන පරිදි D ලක්ෂය BC AP වෙන පරිදි D ලක්ෂය AD වලින් සර් ඔව්. සර් උතනදී හැබැයි සර් මේ මම මෙතන AB මාරු කරා සර්. මම විකර්ණ දෙක නෙමෙයි සර් ගත්තේ. ඒක දන්නේ නැහැ මට ආවේ නැහැ. මෙතන AB එක පිළිවෙලට නෑ, ඒ හරියට මම ABCD එතකොට D CD ABට වඩා විශාලයි. BC එතන AD මෙතන වැරදි ඒ පිළිවෙලට එන්න ඕන. BC සමාන AP. තව ටිකක් මෙහාට ගමු. BC BC සමාන AP වලදී පිළිලක්ෂය AD මතද CD සමානයි. CD සමාන AP වෙන පරිදි පිළිලක්ෂය AP වෙන පරිදි පිළිලක්ෂය AD මතද පිළිටයි. DA රේඛාව DA රේඛාව විස්තර ඇත. DA රේඛාව ආර්ථික විස්තර ඇත. ආර්ථික විස්තර ඇත. PA
සමානයි AR වන පරිදි. මේ දෙන්න සමානයි. ඒ විතර P සමානයි AR වන පරිදි. AC හා PQ. AC හා PQ ස්ථිති ඡේදනය. AC හා PQ ස්ථිති ඡේදනය වේ. ලෝකසටහනක ගත ලකුණු කර PS සමානයි SQ බව. PS සමානයි SQ බව සාධනය PS SQ බව. ලෝකසටහන හරියට ඒ කවුද? ලෝකසටහන මේක කියන්නේ ABCD හා ABCD වෘත්ත චතුරස්‍රයක්. හරිනේ ABCD වෘත්ත චතුරස්‍රයක්. CD කියන දිගට වඩා AB දිග වැඩි. BC කියන දිගට වඩා AD දිග වැඩි. BC සමානයි AP වන පරිදි P ලක්ෂය AD මත පිවිනවා. හරි. ඊට පස්සේ කියනවා CD සමානයි AQ වන පරිදි Q ලක්ෂය AB මත පිහිටනවලු. DA රේඛාව R තෙක් දික් කර ඇත්තේ DA සමානයි AR වන පරිදිලු. PR වන පරිදි. AC BQ SCD ඡේදනය වෙනවලු. රූපසටහන ඇඳ දත්ත ලකුණු කර P සමානයි SQ බව පෙන්වන්නලු. PS සමානයි SQ බව. මෙන්න මේ දෙන්න සමානයි කියලාලු ඔප්පු කරන්න තියෙනවා. ඒ දෙන්න සමාන බව ඔප්පු කරන්න නම් අපිට යන්න වෙන ත්‍රිකෝණ අර්ධ සාමයකටනේ. ත්‍රිකෝණ අර්ධ සාමයකට නැත්නම් S කියන්නේ PQ ගේ මධ්‍ය ලක්ෂය කියලාවත් ඔප්පු කරන්න වෙනවා. PS මේ දෙන්න සමානයි. සමාන. මේ දෙන්න අපිට ඔප්පු කරගන්න තියෙනවා. PS ඒක යාමද නේද? කලියා සමාන. අපිට මොකක් හරි නිර්මාණයකට යන්න වෙයි වගේ. අපි RQ යා කරමු. යා කරමු. යා එකට මධ්‍ය ලක්ෂය වෙනවා. මේ මධ්‍ය ලක්ෂය. මේ දෙන සමාන්තරයි කියලා පෙන්නන ගන්න දෙන්නා නම් හරි.
ඒක පොඩ්ඩක් මම බලලා කියන්න පුතේට. ඒක පොඩ්ඩක් කියන්න. මට දෙන්න පොඩි වෙලාවක්. මම දැන් මේ මෙතන ගන්න තියෙන්නේ මෙයාට සමාන වෙන්න නම් මේ දෙන්න මූලික වෙච්ච ත්‍රිකෝණ දෙකක් අපි අංග සම කරන්න ඕන. එහෙම නැත්නම් මෙතන මධ්‍යලක්ෂ ක්‍රමයට යන්න ඕන මෙතන ආපු උදව් කරගන්න ඕන. ඉතින් මෙතන මේ ත්‍රිකෝණය අපි ගත්තොත් එහෙම මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්න ගන්න පුළුවන් නම් මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමයෙන් මෙයා අපිට ගන්න පුළුවන්. මේ දෙක සමාන්තරයි කියලා පෙන්න ගන්න අපිට එහා බැලු ඒකාන්තර කෝණීය බලයක් සමානයි කියලා පෙන්නන්න. ඒකාන්තර කෝණ. يعني මේ කෝණය හරි මේ කෝණය හරි සමානයි කියලා. පොඩ්ඩක් දෙන්න. කවිදු මම මේ දැන් පොඩ්ඩක් බලලා වැඩ WhatsApp group එකට දාන්න. ඒක මම පොඩ්ඩක් හරි බලන්න. හරි හරි. හරි එහෙනම් මෙතනින් අපි අගු නැත්තම් data මේ වෙනවා මම දැන් group එකට දාන්න.